කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයි මං විජටේ ජටං තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි, මෙත් සදහම් විකාශය තුලින් නිරන්තරවම ධර්ම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය, මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන්, එවැගේම ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන පින්නතුන් වගේම තමන්ගේ නිවස තුල මේ දේශනාව ශ්‍රවණය කරන අපි හැම කෙනෙක්ගේම මූලික අරමුණ දෙලව ජීවිතය ජයග්‍රහණය කිරීම. සත්ත්ව ලෝකේ මිනිස්යාට තියෙන සුවිශේෂීම හැකියාව ලද ජීවිතය උත්තරීතරත්වයට පත් කර ගැනීම. අන්‍ය සත්වයන්ට එවැනි හැකියාවක්, එවැනි ශක්තියක් පින්නතුණු ඇත්තේ නැහැ. අද ධර්මදේශනාවේ දායකත්වයන් අනුව දේශනාවේ මාතෘකාව හැටියට පැහැදිලි කරපු ගාථාව ජටා සූත්‍රයේදී බුදුහාමුදුරුවන්ගෙන් එක දෙවියෙක් අහන්ට යෙදුන ප්‍රශ්නයක් සහිත ගාථා ධර්මයක්. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටේ ජටා. අන්තෝ ජටා ඇතුළත ගැට, ඇතුළත ප්‍රශ්න. බහි ජටා පිටත ගැට, පිටත ප්‍රශ්න. ජටාය ජටිතා පජා ගැට ඇතුලේ ප්‍රශ්න, ගැට ඇතුලේ ගැට, ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න. තන්තං ගෝතම පුච්චාමි ගෞතමයන් වහන්සේ බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් පුච්චාමි විමසමි මේ ප්‍රශ්නවලට, ගැටලුවලට විසඳුම මොකක්ද? පින්නතුනේ බුදුහාමුදුරු මේ දෙවියෝ අමතලා දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජටං. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ, සීලේ පිහිටලා චිත්ත සමාධිය හදාගන්න, ඒ තුල ප්‍රඥාව දියුණු කරන්න. සෝයිමං විජටේ ජටං මේ ගැටලු වලට, ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙනවා කියලා. පින්නතුනි, ලංකාව වගේ අපේ රටකට, ඒ වගේම ලෝකෙම ඉන්න අපේ බෞද්ධ අබෞද්ධ ඇත්තන්ට මේ දෙවෙනියට බුදුහාමුදුරුවෝ පිළිතුර හැටියට ලබලා දීපු ගාථාව ඊටාම සමීප එකක්. ඒකට හේතුවක් තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ මහා විහාරීය භික්ෂූන් වහන්සේලාගේ
අධීක්ෂණයේ අනුදැනම මත විසුද්ධි මග්ගය එහෙම නැත්නම් නිවන් මඟ එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු නැති මාර්ගය ගැට නැති මඟ පිළිබඳව ඒ කෘතිය රචනා කරන්නේ මේ ගාථා ධර්මය පදනම් කරගෙන එතරම් විශාල කෘතියක් මෙවැනි ගාථාවකින් සංග්‍රහ කරන්න මේ තුල කොතරම්නම් ධර්ම කාරණා ගැබ් වෙලා තියෙන්න පුළුවන්ද? පිනතුනි බුදු දහම ප්‍රශ්න ගැටලු කොටස් දෙකකින් විග්‍රහ කළේ. එකක් තමයි సంతానගත ගැටලු. දෙක සමාජගත ගැටලු. එහෙම නැත්නම් අභ්‍යන්තර ගැටලු බාහිර ගැටලු. సంతాන ගැටලුව විස්තර වෙන්නේ තෘෂ්ණාවත් එක්ක. තෘෂ්ණාව තමයි මෙතන ගැටය කියලා කියන්නේ. බාහිර ගැටලුවත් තෘෂ්ණාවත් එක්කයි. මෙතන ගැට කියන්නේ තෘෂ්ණාවට කියන තවත් නමක්. විසුද්ධි මග්ගය කියලා කියන්නේ ගැට නැති ගැටලු නැති මාර්ගය කියන අර්ථයෙන්. බුදුහාමුදුරු సంతానගත ගැටලුව දේශනා කරන්නේ సంతాන ගැටලුවට හේතුව පැහැදිලි කරන්නේ තෘෂ්ණාව කියලා. තෘෂ්ණාව මත උපත විපත මේ තෘෂ්ණාව නිසා සසර ගමන අපේ පවතින. තෘෂ්ණාව නිසා සසර පැවැත්ම අපේ පවතින. බුදුහාමුදුරුවෝ දහමේදී ලොකුම ගැටලුව උපත කියලා පැහැදිලි කරගෙන ඒ උපත මත දුක නිර්මාණය වෙනවය. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා පුද්ගලයාට තියෙන බරපතලම ගැටලුව දුක කියන එක, උපත කියන එක දේශනාවේ පැහැදිලි කිරීම මේ ගැටලු විසඳීමේ මූලිකම තැන. නිවනට මෙහා අපේ ජීවිතවල පවතිනකොට පින්නතුනි බොහෝ ගැටලු ප්‍රශ්න පැන නගිනවා. සමහර ඒවා ආර්ථික ගැටලු, සමහර ඒවා පෞල් ප්‍රශ්න, ඇතැම් දේවල් සමාජීය ගැටලු, දේශපාලනික ගැටලු. මේ ජීවිතවල අභ්‍යන්තරව ගත්තහමත් බාහිරව ගත්තහමත් අපි ප්‍රශ්න ගැටලු දුක වේදනාව මත තමයි පවතින්නේ. කාටවත් කියන්න බෑ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ, හරි සාමකාමී බොහොම සංසුන් කියලා කියන්න තරම් ජීවිත නැහැ. සමහර ඒවා මානසික දේවල්, ඇතැම් ඒවා කායිකයි. මේ කියන ප්‍රශ්න ගැටලු වලට මුහුණ නිසා දහමෙදි දේශනා කළේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකේ පිහිටලා තියෙන්නේම දුක මත. දුක මත පිහිටපු ලෝකෙක සදාකාලික සැපයක් තියෙනවා නම් ඒ අවේදික සැපය නිවන විතරමයි. විඳින හැමදේම වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දුකයි. යමක් දුකයි නම් එය මමය මගේය කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. පින්නතුනි බුදුදහම හේතුඵල දහමක්. හේතුවක මත තමයි ඵලයක් පවතින්නේ. පවතින්න තියෙන හේතුව නැති වෙච්චාම ඵලය නිරුද්ධ වෙනවා. ඵලය පවතින්නේ හේතුව මත නම් යම් තැනකදී ප්‍රශ්නයකට උත්තර හොයනකොට ඵලයත් එක්ක නෙවෙයි උත්තර හොයන්නේ හේතුවත් එක්ක.
හේතුවත් එක්ක උත්තර හොයද්දී බුද්ධ දේශනාවේ එවැනි ඕනෑ තරම් අවස්ථාවන් අපිට ජීවිතවල හඳුන ගන්න තියෙනවා පින්නතුනි. දැන් සමාජ ගැටලු වල මූලික තැන අපි ශාසනයෙන් පටන් ගත්තොත් මේ ශාසනයෙන් පටන් ගත්තොත් බුදුහාමුදුරුවෝ ගැටලු විසඳපු විදිය සමාජීයව ගැටලු විසඳපු විදිය අද දවසේ අපිට බොහෝ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගෝසිතාරාමේදී ධර්මදර විනයදර හාමුදුරුවරු වැසිකිලි භාජනයක ජලය ඉතිරි කර පැමිණීම පදනම් කරගෙන දෙපිරිසක ගැටුමක් බවට පරිවර්තනය වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ මේ දෙපිරිසටම පැහැදිලි කළේ සමග්ගා හෝතමා විවදත, සමගි වන්න විවාද කරන්න එපා. දහම දේශනා කරන්නේ නිතරම සමග්ගා සම්මෝධමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤම් පියචක්කුයි සම්පස්සමානා විහෙරත. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ගැටුම් සමතකරණය පිළිබඳව ගැටුම් සමතකරණයට සුදුසු පුද්ගලයෙකු වශයෙන් තමයි සමාජයේ කටයුතු කරන්න ඕනේ. එම නැතුව අවුලන්නෙක් වෙලා පතුරන්නෙක් වෙලා මිනිස්සුන්ගේ දුක වේදනාව තමන්ගේ සැපත බවට පත් කරගත්ත කෙනෙක් වෙලා අපි මොන 84000 පහන් පූජාවකට සහභාගී වුණත් කුමන මල් වර්ගයක පූජාවකට සම්බන්ධ වුණත් පින්නතුනේ ඒක අර්ථයක් නැහැ. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැටුම් निराකරණය කිරීම පිළිබඳව එවැනි අතීත භාවිතයක් පෙන්නපු ශාස්ත්‍රෝන් වහන්සේ නමක් නම් ලෝකේ ලේ වැගිරීම් සහිතව ආගම ව්‍යාප්ත කරපු දර්ශන මතවාද තියෙනවා. නමුත් බුදුදහම ලේ වැගිරීම් රහිතව අවිහිංසාව පදනම් කරගත්ත දේශනාවක් දහමක්. මේක පතුරද්දිවත් මේක ව්‍යාප්ත කරද්දිවත් ගැටුම් තිබුණේ නැහැ. වර්තමාන පිරිස හැටියට අපි මේක ව්‍යාප්ත කරන්න ගියාම ගැටුම් හදා ගන්නවා නම් ගැටුම් උඩුදුවන විදියට අපි අවවාද අනුශාසනා දෙනවා නම් ගැටුම් සමතකරණය පිළිබඳව මූලික ප්‍රාථමික අවබෝධයවත් අපිට නැතිනම් අපි බුද්ධ ශ්‍රාවකයෝය අපි බෞද්ධ අනුගාමිකයෝය කියලා කියන්න ලැජ්ජා සහගත වෙන්න ඕනි. ගෝසිතාරාමේදී ස්වාමින් වහන්සේලාට බුදුහාරෝ දේශනා කළේ සමග්ගා හෝතමා විවදත, සමගිවන්න විවාද කරන්න එපා. සමග්ගා සම්මෝධමාන අවිවදමාන, අනවශ්‍ය විදියට විවාද කරන්න එපා. කීරෝදකී භූතා, කිරිහා දිය වගේ. අඤ්ඤමඤ්ඤම් පියචක්කුහි, එකිනෙකා පිළිබඳ ප්‍රිය ඇසින් බලමින් සම්පස්සමානා විහෙරත, වාසය කරන්න. එකිනෙකා පිළිබඳව ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්න අඤ්ඤමඤ්ඤම් පියචක්කුයි. එහෙමයි දේශනාව පැහැදිලි කළේ. පින්නතුනි, කිසා ගෞතමියට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි එකම දරුවා මිය ගිය බව නොදන්න කම. තමන්ගේ එකම දරුවා මිය ගියා කියලා නොදත්කම තමයි කිසා ගෞතමියට තිබිච්ච බරපතලම ප්‍රශ්නේ. එතනදී බුදුහාමුදුරුවෝ මැදිහත් වෙච්ච විදිය ඔබට මට බොහෝම ආදර්ශ සපයන තැන. ඇය එන්නේ නොමල ගෙදරකින් අබමිටක් ගේන්න කියන තැනට බුදුහාමුදුරුවෝ ඇය සංසුක. දැන් ඇය මලදරුවට පණ දෙන්න කියලා බුදුහාට යෝජනා කරා.
බුදුහාරෝ ඒ මොහොතේ දේශනා කළා නම් කිසා ගෝතමිය මෝඩ වැඩ කරන්න එපා මේ දරුවා මැරිලා කියලා. කිසා ගෝතමියගේ ප්‍රශ්නෙට විසඳුම් ලැබෙන්නේ නැහැ. හැබැයි බුදුහාරෝ එතෙන්දි සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරනවා. ඔව් මට පුළුවනි පණ දෙන්න ඔබේ මල දරුවට. නමුත් කිසිවෙකු නොමල ගෙදරකින් ගෙන ආ යුතුය අබ මිටක්. එහෙමයි බුදුහාමුදුරුවෝ ඇයට යෝජනා කළේ. ඇය සරණක් පිහිටක් ලද කෙනෙක් හැටියටයි ගෙන්ගෙට යන්නේ අබ හොයන්න. ඇයටම තේරුම් ගන්න සලස්සනවා හැම ගෙදරම අබ තිබුණත් කිසිම ගෙදරක කිසිවෙක් නොමල තැනක් නම් නැහැ කියලා. ඇය එතනදී තේරුම් ගන්න එක දෙයක් තිබ්බා. මගේ දරුවාද මිය ගිහිල්ලා. මගේ දරුවත් මැරිලා. කියන්නේ දැන් මෙතනදී හැම ගෙදරම කෙනෙක් මිය ගියා නම් මගේ දරුවා නොමියන්න හේතුවක් නැහැ කියන එක ඇයට තේරුම් යනවා. රජ්ජු මාලාවගේ ජීවිතයේ පින්නතුනේ විසඳුම් හොයනකොට රජ්ජු මාලාවට විසඳුම් ලබලා දෙනවා. මේ රජ්ජු මාලාවට දෙන විසඳුම ඇයට ආධ්‍යාත්මික විමුක්තියත් එක්ක. දැන් නන්ද හාමුදුරුවන්ට තිබුණේ ප්‍රශ්නේ ජනපද කල්යාණිය විවාහ කරගන්න තිබුණ දවසේ බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයා පැවිදි කරන්න. මහාන වෙන්න ආවට කැමැත්තකින් ආ ගමනක් නෙමෙයි. හිතක් නෑ එතන. එහෙම හිතක් නැතිව උකටලීව ඉන්න අවස්ථාව බුදුහාමුදුරුවෝ නන්ද හාමුදුරන්ගේ ප්‍රශ්නේ තේරුම් ගත්තා. යන් නන්ද යන් දිව්‍ය ලෝකෙට යන් කියලා එක්කගෙන යන ගමන් පිච්චිච්ච හේනක පිච්චිච්ච වැදිරියෙක් පෙන්නලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍යාංගනාව පෙන්නලා අහනවා ඔබට මේන් එක්කෙනෙක් දෝනේ නැතිනම් ජනපද කල්යාණියද අවශ්‍ය. නන්දහාමුදුරුව පැහැදිලි කරන බුදුහාමුදුරනේ ජනපද කල්යාණිය අර පිච්චිච්ච හේනි හිටපු වැඳිරි වගේ මට මේන් එක්කෙනෙක් ලැබුණොත් හොඳයි කියලා. පුංචි දෙයක් නන්ද භාවනා කරන්න නන්ද මෙන්න කමටහන් කියලා කමටහන් ලබලා දෙන්න තරම් ඒ ප්‍රශ්නය සංකීර්ණ නොවන විදියට බුදුහාර විසඳනවා. නන්දහාමුදුරුවෝ රහත් වෙනවා. උන්වහන්සේ ගැටුම් සමතකරණය පිළිබඳව ප්‍රායෝගික තලයේ නායකයෙක්. ඒ වගේම තමයි සුනීතට සෝපාකට ඇතිවෙච්ච ප්‍රශ්නේදී ඊළඟ කුමාර කාශ්‍යප මාතාව ගැබ් ගන්නේ දෙව්දත්තර ආරාමේ. ඇය පැවිදි වුණාට දෙව්දත්තර හාමුදුරුවන්ට මැය නිසා කැලලක් වෙයි කියලා ඇය තම ආරාමයෙන් නිරපනවා. බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැහැ. ඇය පිළිබඳව විශාඛාවගේද මැදිහත් වීම මත ඒ ගැබ්ගත් දින නිවැරදිව හොයලා එය මහානකමට පෙර වෙච්ච දෙයක්. එනිසා භික්ෂුත්වයට එය හානියක් නොවේ කියන නිගමනය දීලා ඇයට විමුක්ති ලාභය ලබන්න තරම් එය පිටිවහලක් වුණා. ඒ විතරක් නෙමෙයි අපේ බෞද්ධත්ව දන්නවා ඒ කුසෙන් බිහි වෙච්ච පුතා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අම්මටත් පුතාටත් ජීවිතය දෙන්න තරම් ඒ ප්‍රශ්නය නිවැරදිව විසඳන්න බුදුහාමුදුරුවෝ මැදිහත් වුණා. බුදුහාර ප්‍රශ්න විසඳපු විදිය. ගැටලු ප්‍රශ්න මේ ලෝකේ නිර්මාණය වෙද්දී ඒ හැම ගැටලුවකටම සහ ප්‍රශ්නයකටම පින්නතුනේ විසඳුමක් තියෙනවා.
දැන් අපි ළඟ බෝතලයක් තියෙද්දි ඒ බෝතලයට සවි කරන්න පුළුවන් පියන කොහේ හරි තියෙන්න පුළුවන්. අපි වෙන වෙන පියන් ගෙනල්ලා මේ බෝතලයට සවි කරන්න ගියොත් ඒක සාර්ථක නැහැ. හැබැයි බෝතලයට අවශ්‍ය පියන හොයාගෙන ගෙනල්ලා බෝතලයට සවි කළොත් ඒක සාර්ථකයි. ප්‍රශ්න තියෙනවා. ඒකට විසඳුම් තියෙනවා. අපි සාර්ථක වෙන්න ඕනේ. ඒ විසඳුම එතනට යොදා ගන්න තරම්. පින්නතුනේ දැන් තම තමන්ගේ දියුණුවේදී තම තමන්ගේ අභිවෘද්ධියේදී තම තමන්ගේ පරිහානියේදී පින්නතුනි වෙන පිරිසකට වගකීම පවරනවා කියන එක දහම අනුමත කරන්නේ නැහැ. හේතුව සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝදේ. පින්නතුනි පිරිසිදු වීම සහ අපිරිසිදු වීම කියන එක මේ ජීවිතවල තමන් සතු දෙයක්. මේක වෙන කෙනෙකු සතු දෙයක් නෙවෙයි. කෙනෙක් ශ්වේතාම්බර සලුවක් ඇඳගෙන යද්දී ඔහුගේ හෙළුව පේනවනම් ඒ හෙළුව දකින්න නැත්තන්ගේ වරදක් හෝ හෙළුව පෙන්නන කෙනාගේ වරදකට වඩා එක තමන්ගේ වරදක්. තමන් තේරුම් ගන්න ඕනේ. එහෙම නොපෙනෙන විදියට ඇඳුම් ආයිත්තම් පළඳින්න. ඒ මත තව කෙනෙකුට චෝදනා කරනවට වඩා තමන් ගැටලුව හඳුනා ගැනීම තමයි මෙතනදී තාම වැදගත් වෙන්නේ. දහමේ පැහැදිලි කරන ප්‍රධානතම කාරණය සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජට. පින්නතුනි සීලය කියලා මෙතන කියන්නේ කායික සහ වාචසික සංවරය. ගොඩාක් ප්‍රශ්නවලට හේතුව බැලුවොත් අපේ කය සහ වචන අසංවර වීම. දැන් පහුගිය දවසකදී රටක් කතා කරපු එක මිනිමැරුමක් තිබුණා. තලාහේනි නිවසක පදිංචි කෙනෙක් පඩි ගෙව්වේ නැහැ කියලා ඔහුගේ යටතේ සේවය කරපු කෙනෙක් ඔහුව ඝාතනය කරලා ඈත කැලෑවක ගිහිල්ලා පුච්චලා. දැන් පින්නතුනි පඩි ගෙව්වේ නැහැ කියන එක වරදක්. නමුත් ඔහුව ඝාතනය කළා කියලා අපිට කොයි වෙලාවකවත් ඒ පඩිය ලැබෙන්නේ නැහැ. මිනිස්සු සමග ප්‍රශ්න විසඳ ගන්නවා කියද්දී සීලය කියන කාරණාව මත විසඳ ගන්නවා මිස ඔහු නැසලා ඔහු විනාශ කරලා ප්‍රශ්න විසඳන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ ඔහු තුළ කායික ශික්ෂණය නැති නිසා. අපි මේ ජීවිතේ තේරුම් ගන්න ඕන එකම දේ තමයි සැඟවිලා අපරාධ කළාට අපරාධ සංගවන්න බෑ. හැම සාක්ෂියකටම වඩා තමන්ගේ හෘද සාක්ෂිය කතා කරන වෙලාවල් වැඩි. එනිසා සීලය මත ඔහුට ටිකක් ඉවසලා ඔහුගේ ඥාතීන් එක්ක හෝ ආයතනයේ අනිත් අයත් එක්ක කතා කරලා ඔහුත් එක්ක කතා කරලා මේක විසඳගත්තා නම් අද ඔහුත් ජීවත් වෙනවා. අර මනුස්සයටත් සිරගත වෙලා මේ මහා දුක වේදනාව උරුම වෙන්නේ නැහැ. හදිසි කෝපය, ෂණික කෝපය බොහෝ දේවල් අපිට අහිමි කරන්න පුළුවන්. හදිසි ෂණික කෝපය නිසා මේ ලෝකේ ජයග්‍රහණ ලද අය පින්නතුනි නැහැ. දැන් අපි දෙව්දත්තර හාමුදුරුවෝ උදාහරණයට ගත්තොත්
මේ බුද්ධෝත්පාද කාලෙක බෝසතාණන් වහන්සේට ඥාතිත්වයක් සහිත උපදිලා ඒ ඥාතිත්වය සහිත ඉපදිච්ච දෙව්දත්තර හාමුදුරුවෝ අද අපාගත වෙන්නේ ප්‍රශ්නෙට තියෙන විසඳුම ඔහුව බය කරලා ඔහුව ලෙඩ කරලා ඔහුව ඝාතනය කරලා එය දිනන්න ඕන කියලා හිතපු නිසා. දීගිති කෝසල ජාතකයේදී අපේ ඇත්තෝ දන්නවා පුත දුර බලන්න ළඟ නොබලන්න. තාත්තගේ වැකිය පුතාගේ හිතේ තිබුණ නිසා රජුට කඩුවෙන් කොටන්න හිතෙන හැම වෙලාවකම ඔහුට හිතුනේ ඝාතනය කළාට ඝාතනය කිරීම හොඳ දෙයක් නෙවෙයි. ඔහුගේ දේ ඔහු ගෙනියද්දි මම යහපතක් කරන්න ඕනේ කියලා තැනට එතුමා ආවා. ඒ නිසා නැති වෙච්ච රාජ්‍යත්වය වගේම පිය උරුමයෙන් Tamanට ලැබිච්ච හැම දෙයක්ම ඒ කුමාරයාට ලබන්න පුළුවන්කම නිර්මාණය වුණා. පොඩ්ඩක් හරි ඉවසපු නිසා. පිනතුනි අපි හැම වෙලාවකම මේ සම්මත සීමාව අනුගමනය කළොතින් ප්‍රශ්න අඩුයි. සීලයකට ප්‍රධානයි. අපි සාමාන්‍ය ජීවිතයේදී කියන්නේ සීලය කියන්නේ ආණ්ඩුවක් කියලා. ආණ්ඩුවක කාර්යභාරය තමයි පාලනය. මේ ලෝකේ හැමෝම සිල්වතුන් බවට පත් වෙනකොට හැමෝ තුලම ආණ්ඩුවක් තියෙනවා. හැමෝ තුලම ආණ්ඩුවක් තියෙනවා. මා තුලත් ආණ්ඩුවක් තියෙනවා. මේ ඇත්ත තුලත් පෞද්ගලික ආණ්ඩු තියෙනවා. එතකොට තව කවුරුවත් ඔබව පාලනය කරන්න ඕනේ නැහැ. ඔබ විසින්ම ඔබ පාලනය වෙනවා. ලෝකෙ පින්නතුනි ප්‍රශ්නයට විසඳුම ස්වයං පාලනයම තමයි. තමා විසින් තමා පාලනය වීමම තමයි. අපි හිතනවා දැන් මේ කොරෝනා වසංගතයේදී රට හුදකලා කරන්න ඕනි. ඒම හුදකලා කළ යුතුයි කියලා වෙන්න පුළුවන්. හැබැයි රටේ ආර්ථිකෙත් එක්ක එහෙම කරන්න බැරි කමක් තියෙනවා නම් අපි විසින් අපි හුදකලා වෙන්න ඕනි. ඔබ විසින් ඔබ හුදකලා වෙන්න ඕනි. සෞඛ්‍ය සේවයේ තුල සමහර වෙලාවට අපි හිතනවා අපි හැමෝටම ප්‍රමාණවත් විදිහට සෞඛ්‍ය පහසුකම් නැහැ කියලා. එහෙනම් අපි අතර ගෙවල් ගෙදර අපේ පරිසරය තුල තියෙනවා මේ මෙවැනි රෝගී තත්ත්වයන් වලට ගන්න පුළුවන් අත්බෙහෙත් වර්ග. එදිනෙදා හොඳ සෞඛ්‍ය පුරුදු පරිස්සම් වීමේ වඩා වැදගත් විදිය එකිනෙකා එක්ක වෙනද වගේ ගැටෙන්න තියෙන අවස්ථා අඩු කරන එක. ඒ අපිට ස්වයංව කරන්න පුළුවන්. ඒ හික්මීම තමන් සතු වෙන්න ඕනේ. තමන්ම හුදකලා වෙනවා. තමන්ව ස්වයංව නිරෝධාණය වෙනවා. තමන්ම ජන ඒකරාශී වීමට කොයි වෙලාවකවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. ශික්ෂණය හදා ගන්න. අමාරුයි තමයි. සුපුරුදු පරිදි සතියන්තේ විවිධ විනෝද ගමන් ගියපු අයට සතියන්තේ ගෙදර ඉන්න එක අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ ශික්ෂණය නැති වුණොත් ඒක ඇතුලේ ලැබෙන අලාභ ටික ගොඩක්. සීලය කියලා කියන්නේ ආණ්ඩුවක්. එතෙන්දී කට පරිස්සම් කරගන්න එක සීලය. කය පරිස්සම් කරගන්න එක සීලය. කොට සීලය මත පිහිටනවා. සීලය මත පිහිටලා පින්නතුනි සමාධිය හදා ගන්න. කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය හදා ගන්න. සිත එකඟ වෙලා ප්‍රඥාව ඒ තුල නිර්මාණය වෙනවා. එක බාහිර ප්‍රශ්නයක් ගත්තත්, එක අභ්‍යන්තර ප්‍රශ්නයක් ගත්තත්, එක සමාජගත ගැටලුවක් වුණා, సంతాන ගැටලුවක් වුණත් මේ කියන ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. අපි ඒක ආධ්‍යාත්මික ජීවිතයට පින්නතුනේ ගලපගත්තොත් දැන් නිවන් යන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දහමෙදි ක්ලේශනා කළේ
සීල සමාධි ප්‍රඥා කියලා. සීලයෙන් සමාධියට යනවා, සමාධියෙන් ප්‍රඥාවට යනවා. මේක තමයි මඟ. තර සීලයට අයිති කොටස් තුනයි. කය කියන්නේ සීලේදී අපි කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. සම්මා වාචා වචනය පරිස්සම් කරනවා. කම්මන්ත ප්‍රාණඝාත කරන්නෙත් නැහැ. අන්සතු දේවල් ගන්නෙත් නැහැ. කාම මිත්‍යාචාරය කරන්නේ මේ සීලයනේ පින්නතුනි. දැන් කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ කියන එක සීලය. ගිහි ජීවිතයක සම්මත සීමාවක් තියෙනවා. ඒ සම්මත සීමාව උල්ලංඝනය නොකොට තමන්ගේ පැවැත්ම හදා ගන්නවා. එතකොට සම්මත සීමා උල්ලංඝනය කළාම සමාජයේ හැදෙන ප්‍රශ්න ගොඩක්. දික්කසාද වීම, පවුල් අඩදබර, විශේෂයෙන්ම විවාහය තුළ තියෙන අවබෝධයයි විශ්වාසයයි. මේ අවබෝධයයි විශ්වාසයයි නැති වෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න නිර්මාණය වෙනවා. ආර්ථික ප්‍රශ්න නිර්මාණය වෙනවා. පවුලේ සමගියට බාධා වෙනවා. එතකොට ශරීරයේ එක ඉන්ද්‍රියක් නිසා සමස්ත ජීවිතයම හානියටපත් වෙනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. එතනදී සීලය කියන කාරණාව මත හිටියානම් ළඟා කරගත්ත දේවල් අපිට වටින්නේ නැහැ කියලා හිතෙන්නේ මනෝභාවයක් නිසා. ළඟා වෙච්ච හැම කෙනෙක්ම එහෙමයි හිතන්නේ. හෙට දවසේ ළඟා කරගන්න හිතන හැම දෙයක්මත් ළඟා වුණාමත් තත්ත්වය ඕකයි. මේක ඇතුලේ තියෙන වෙනස් වීමක් නෙවෙයි, හිතේ චංචල බවක්. එනිසා එවැනි ආරක ප්‍රශ්නයක් සමාජයේ පැන නගින්නේ නැති වෙන විදියට අපේ හැඟීම් පාලනය කරගන්න මේ සීලය පදනම් කරගන්න ඕනේ. චරිතයට හානි වෙනවා, හදාගත්ත පෞරුෂයට හානි වෙනවා. දුවදරුවන් ඉස්සරහා තාත්තලා අම්මලා හැටියට පෞරුෂයෙන් ඉන්න පුළුවන්කම නැති වෙනවා. මේ සියලු දේවල් එක්ක හදපු වඩපු අම්මට තාත්තට ජාතියට ආගමට නිගරු වෙනවා කියන තැනට මේක පරිවර්තනය වෙනවා. එතකොට සීලය පදනම් කරගත්තාම පිරිසක් වහබොන්නේ නැහැ. පිරිසක් අතර අඩදබර ආරවුල් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම ගැටුම් හැදෙන්නේ නැහැ. එතකොට එහෙම හැදෙන්නේ නැති වෙනකොට ඒක තුල අර ප්‍රශ්න ගොඩනගෙන්න තියෙන අවස්ථා නේද? දැන් අසාතමන්ත ජාතකයේදී, අන්ධ භූත ජාතකයේදී ඒ බෝසත් අම්මා පවා, ඒ කාන්තාව පවා ඒ අයහපතට පිවිසෙන්නේ, අයහපතට එන්නේ මේ සීලය මදිකම නිසා. එතකොට අදින්නා දාන මේකට පින්නතුනේ ශික්ෂණයක් ඕනේ. දාන සතු දේවල් ගත්තාම ප්‍රශ්න, මෙලවත් ප්‍රශ්න, සසරත් ප්‍රශ්න. සමහර මිනිස්සු මැරිලත් අපි කියන මහා හොර ගෙඩියෙක් ওই මිනිහා හොරකම් කර එකමයි කළේ. ওই මිනිසයන් නම් සසර මහා සැනසීමක් නැහැ. අපිට අයිති දේවල් ওই මිනිස්සු හොරකම් කළා. අපිට අම්මගෙන් තාත්තගෙන් හිමි වෙන්න ඕන දේවල් ওই සහෝදරයා ගත්තා කියලා අපි කියනවා. ඇයි ඒ? අවුරුදු 60ක 70ක 80ක ජීවිතය වෙනුවෙන් චරිතය ඒ වගේ විනාශ කරගෙන මැරෙනවා කියන එක වටින්නේ නැහැ. ප්‍රාණඝාතයත් එයිමයි. අපි ජීවත් වෙන්න කැමති. අපි දැකලා තියෙනවා බොයිලර්ස් කුකුල්ලෝ මර ගොඩවල් ගහ ගියා අපි. අපි දැකලා ඒවා ගොඩ. දැන් ඉන්දියාව වගේ රටක මරණ ගොඩවල් ගහලා එක මරණයක් පිච්චෙන්න පැය 7ක් 8ක් යනවා. ඉතින් තව මරණ රාශියක් පොලිමේ තියන් ඉන්න පුච්චන්. කොට සත්තු මරණකොට තැන් වල එහෙම ගොඩවල් ගහනකොට අපිට නොදැනිච්ච වේදනාවක් මිනිස්සු එහෙම ගොඩවල් ගහද්දි දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනි ප්‍රාණඝාතය ප්‍රශ්නයක්, ගැටලුවක්. අපි සීලය මත හිටියාම ප්‍රාණඝාතය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනි සම්මා ජීව. දැන් මේ සමාජයේ ආර්ථිකමය ගැටලු රාශියකට හේතුව එකක් බහුතරයකට හිමි වෙන්න ඕන ගොඩක් දේවල්
ඊටාම සුළුතරයක් විසින් අත්පත් කර ගන්නවා. ඇයි? ඔවුන් සීල සම්පන්න නැහැ. ඔවුන් හිතන්නේ නැහැ තමන්ගේ ජීවිත තමන්ගේ දරුවන්ගේ ජීවිත තමන්ගේ බිරිඳගේ ජීවිත කියලා හිතුවට අනේකාගේ ජීවිත කියලා හිතන්නේ ඔවුන්ට බඩිකිනි එනවය. ඔවුන්ට මූලික අවශ්‍යතාවයන් තියනවය. ඔවුන්ගේ දරුවෝ ඉගෙන ගන්න ඕනේ කියලා හිතන්නේ එකක් එක පැත්තක්. අනිත් ගැටලුව පින්නතුනි අර පිරිමස්මක් නැහැ අපි ළඟ. සමහර ඇත්තෝ ළඟ අර පිරිමස්මක් නැහැ. ලැබෙන දෙයින් පුංචි හෝ කොටසක් ඉතිරි කරන්න අපිට පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි එවැනි ආර්ථික කළමනාකරණයක් ඇතැම් විට කරන්නේ. බුදුදහමේ කියනවා දැන් ධනය වුණත් කොටස් හතරකට බෙදලා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීකම්මම් පයෝජේ චතුත්තංච නිදාපෙයි ආපදාසු භවිස්සති. වගේම නොකානොබී මැරෙන එකයි අධිකව ධනය එකතු කරගන්නවා කියන එකයි පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරන සමජීවිකතාවෙන් යුක්ත වෙන්න කියලා. හැබැයි ආර්ථික ප්‍රශ්න. ඊළඟ තමයි අනන සුඛය නේ. අපි තේරුම් ගන්න ඕනේ ලෝකේ සම්පත් සීමිතයි. අපේ ආසාවන් අසීමිතයි. ආසාවන් අසීමිතයි සීමිත සම්පත් ටික ඔය ආසාවන් සපුරන්න ප්‍රමාණවත් නැහැ. එතනදී අනවශ්‍ය විදියට වියහියදම් කරලා ප්‍රදර්ශනාත්මක තරඟකාරී ජීවන රටාවක් හදාගත්තාම ප්‍රශ්න එකින් එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න එකින් එක වැඩි වෙනවා නම් එහෙම වැඩිවීමක ඇතුලේ ප්‍රශ්න ගොඩක් මිස ඒකට විසඳුමක් නැහැ. ආජීව සම්මාජීව ඊළඟට අපි පංච දුෂ්චරිතය කියන එක ඉවත් කරනවා කියන තැනදී අපිට ගැටලු වලට ප්‍රශ්න වලට උත්තර තියෙනවා. සීලේ පතිට්ඨයි. ඊළඟට පින්නතුනි සමාධිය. ඒ කියන්නේ වායාම සති සමාධිය. නිවැරදි වෑයම. දැන් අපි හැමෝටම උත්සාහයක් තියෙනවා. අපිට ශක්තියක් තියෙනවා. අපිට මේ ලෝකේ යමක් කරන්න පුළුවන් හැකියාවන් ටිකක් තියෙනවා. ඒක නිවැරදි වෑයමක් ඔන්න දැන් හොරෙකුට ගයක් කඩනකොටත් වෙහෙසක් ගන්න වෙනවා දාඩියක් දානවා. හැබැයි ඒ බයිට නිවැරදි වෑයම නෙවෙයි. හැමෝම තමන්ගේ ජීවිතේ සීලය මත පදනම් වෙලා නිවැරදි වෑයමින් යුක්ත වෙනවා නම් නිවැරදි සිහියෙන් යුක්ත වෙනවා නම් නිවැරදි සමාධියෙන් යුක්ත වෙනවා නම් පින්නතුනේ එතන ප්‍රශ්න ගැටලු නැහැ. ඊළඟට දිට්ඨි සහ සංකප්ප. ඒවා ප්‍රඥා. දකින්න විදියත් එක්ක. හැම වෙලාවෙම වංචනිකව අයහපතින් ලාභයම පදනම් කරගෙන වෙන දෙයක් පිළිබඳ දකින්න ගත්තොත් ඒ දැකීම මත සිද්ධ වෙන ප්‍රධානම කාරණය තමයි තමන්ගේ දෘෂ්ටිය අලාභය පිණිස පවතින්නේ. සංකල්පත් එහෙමයි. ඉතින් අපි තුල අව්‍යාපාදය, අවිහිංසා, නෙක්ඛම්ම සංකල්ප තියෙද්දි සමාජය තුල ගැටුම් නිර්මාණය වෙන්න තියෙන ගොඩාක් ඉඩකඩ පින්නතුනි අහිමි වෙනවා. දැන් රෝගියෙක් ගෙනිච්චාම වෛද්‍යවරයෙක් ළඟට වෛද්‍යවරයා රෝග නිදානය ඊළඟට ඖෂධ ඊළඟට වේදකම ඔහොමනේ බලන්නේ. එහෙම නැතුව රෝගයට ප්‍රතිකර්ම කරන්න බෑ. බුදුහාමුදුරෝ දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඒක බැලුවේ ඒ විදියට එහෙම නැතුව දුක නැති කරන්න බෑ. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤු චිත්තම් පඤ්ඤංච භාවයක් ආතාපි නිප්පකෝ බික්ඛු සොයිමං විජිතේ ජටා. දිනතුනි මේ ලෝකේ චිත්ත සමාධියක් හැදෙන්න නම් ඔහුට සීලයක් තියෙන්න ඕනේ. සීලයක් නැති කෙනෙක් ප්‍රාණඝාත කළාම ඔහුගේ හිත හැම වෙලාවෙම චංචලයි. ඒතර සමාධියක් හැදෙන්නේ නැහැ.
සමාධියක් හැදෙන්නේ නැති කෙනෙකුගේ ප්‍රඥාව පින්නතුනි කොහොමවත් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිර්මාණය නොවෙද්දී එතන ගැටුම් ගොඩක්. දැන් අපේ ශාසනේ සාමාන්‍ය ගිහි ජීවිතයේ ඔබට සිංහාලෝවාද සූත්‍රයේදී වෙනමම පැහැදිලි කරනවා ගිහි විනය කියලා. ඒකට අපි සිංහාලෝවාද සූත්‍රයේදී දේශනා කරන ගිහි විනය කියලා පැවිදි ස්වාමින් වහන්සේලාට කොටසක් තියෙනවා. නමුත් සිංහාලෝවාද සූත්‍රයේම ගත්තොත් ගිහි විනයක් හික්මීමක්. දැන් ආයතන හැටියට ගත්තොත් පින්නතුනි බලන්න දැන් එකිනෙකාට යුතුයකම් කරනකොට කෙනෙක්ගේ යුතුයකමක් තව කෙනෙක්ගේ අයිතිවාසිකමක් වෙනකොට හැමෝම තමන්ගේ පැත්තෙන් යුතුයකම් කරන්න පෙළඹෙනකොට සමාජය ඇතුලේ සංස්ථා තුල ගැටුම් නිර්මාණය වෙන්නේ නැහැ. සමාජයේ සංස්ථාව තුල ගැටුම් නිර්මාණය වෙන්න තියෙන ප්‍රධානතම හේතුව තමයි තමන්ගේ කාර්යභාරය තමන්ගෙන් මේ සමාජයට වෙන්න ඕන දේවල් නිසි පරිදි සිද්ධ නොවීම. අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට යුතුයකම් ටිකක් වෙද්දී දරුවෝ අම්මට තාත්තට යුතුයකම් කරනවා නම් මෙච්චර බණ අහන රටේ මහලු මඩම් මහලු නිවාස මෙච්චරම පින්නතුනි වැඩි වෙන්නේ නැහැ. මහලු නිවාස මහලු මඩම් මෙච්චරම වැඩි වෙන්නේ අපේ යුතුයකම් ප්‍රමාණය පිළිබඳව අපි නොදන්න කම නිසා ඒක ගැටුමක් වෙනවා. ඒක ගැටුමක් වෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. තමන්ගේ තාත්තට අම්මට තමන්ගේ දරුවෝ නොසලකද්දී ඔවුන්ගේ දූ දරුවෝ මේක බලන් ඉඳලා ආයි කවදාවත් තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැහැ. මොකද අරකම තමයි දරුවොත් කරන්නේ. එතකොට ඒක සමාජ ගැටලුවක්. ඒතර ඒ ගැටලුව උග්‍ර වෙනවා මිසක් ගැටලුවට විසඳුමක් නැහැ. කොට ගැටලුවට විසඳුමක් ලැබෙන්න නම් කොතනක හෝ මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට අඹුසැමියන් අතරත් එහෙමයි. ආදරය කරන කාලේ විවාහයට පෙර තිබිච්ච බැඳීම විවාහ වෙලා මාස 4-5න් අහිමි වෙන්නේ අරතිය දෙදෙනා වෙනුවෙන් කරන්න අවශ්‍ය කරන යුතුයකම් ප්‍රමාණය දෙදෙනා අතින් ඉවත් වෙනවා. දැන් ආයතනවල සේව්‍ය සේවක ගැටුමත් එහෙමයි. ආයතනයේ ලබන සියලු ලාභයන් සේවකයන්ට දෙන්න ඕනේ නෑ. හැබැයි සේවකයෝ ඒ වෙනුවෙන් දායකත්වයක් දක්වන නිසා ඔවුන්ගේද හිත සතුටු කරමින් ආයතනය පවත්වා ගැනීමට අපි වග බලා ගන්න ඕනේ. නැතිනම් ඒ සේවය ඔවුන් හැමදාම දෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒගොල්ලෝ නිතර අරගල කරන්න පුළුවන්. තමන්ගේ වෘත්තීමය තෘප්තිමත් භාවය ඔවුන් තුලින් ගිලිහෙන්න පුළුවන්. එතකොට හැම වෙලාවකම අර ආයතනික දැක්ම ආයතනික මෙහෙවර කරනවට වඩා කල්ලි කණ්ඩායම් බිහි වෙලා ඒ ආයතනයේ පැවැත්මට ප්‍රගමණයට වෙන්න අවශ්‍ය ශ්‍රමය අරගලවලට යොමු වෙන්න පුළුවන්. ගිහි පැවිදි ස්වභාවයත් පින්නතුනි එහෙමයි අතීතේ ගත්තොත් ගමයි පන්සලයි වැවයි දාගබයි නිල්වන් ගොයමයි කහවං සිවුරයි මේක තමයි අපේ පදනම. කොට අපි දෙපක්ෂයේම මේකෙන් ඉවත් වෙන්න බාහිර පාර්ශවවලට මේකේ වාසිය වැඩි. අපි අනික විවේචනය කරනවා ඒ පාර්ශව මේ පාර්ශව විවේචනය කරනවා දෙගොල්ලම තම තමන්ගේ යුතුයකම් ප්‍රමාණය හඳුනා නොගන්න අපි කොච්චර දේශන කළත් වැඩක් නැහැ. ඒතර අපි දෙපක්ෂයම ඒක හඳුනා ගන්න ඕනේ. මේ අන්‍ය මිත්‍රය ගත්තත් ඊළඟට සේව්‍ය සේවක ගත්තත් මේ හැම ශේෂ්ත්‍රයකම තම තමන්ගේ යුතුයකම් ප්‍රමාණයක් තියෙනවා. අනිත් පැත්තෙන් වසල සූත්‍රය පරාභව සූත්‍රයේදී පැහැදිලි කරපු ඉතිදුත්තෝ සුරාදුත්තෝ අක්කදුත්තෝ චයෝනරෝ වගේ තැන්වල මේව තමයි අද ප්‍රශ්න දැවෙන ප්‍රශ්න. කන්න නැතත් බොන්න ඕනේ දැවෙන ප්‍රශ්න මිනිසුන්ට. මේ ලෝකේ සිහියෙන් යුක්තව තමයි ලෝකෙ විඳපු හැම කෙනෙක්ම ලෝකෙ විඳේ. හැබැයි අසිහියෙන් ලෝකෙ විඳින්න පුළුවන් කියලා මිත්‍යාවක් තමන්ගේ ඔළුවට දාගෙන
ඒ මිත්‍යාව මත කටයුතු කරන්න ප්‍රශ්න වැඩි. ඒ ප්‍රශ්න निराකරණය නිසා විසඳුම තියෙනවා. හැම ප්‍රශ්නයකටම පින්නතන විසඳුමක් තියෙනවා. ඒ විසඳුම හරියට ගලපන්නේ නැතුව නොගැලපෙන විසඳුම් එතනට ගලප ගත්තාම ප්‍රශ්නේ උඩු දුවනවා. දැන් ගොඩාක් දේවල් වල පින්නතන හිමයි දැන් නියපොත්තෙන් කඩලා අයින් කරන්න අවශ්‍ය දෙයක් පොරවෙන් කපන තැනට පරිවර්තනය වෙන්නේ මේ අපි විසින්ම සිද්ධ කරගන්න ක්‍රියාකාරකම් වල අනිටු ප්‍රතිඵල හැටියට අපි විසින්මයි. ඒ නිසා දහමේදී පැහැදිලි කළේ දැන් අද දවසේ අපේ රටේ ආයි තියෙන ප්‍රශ්නයක් හැටියට අපි සැලකනවා දැන් වන විනාශය. ජල දූෂණය. අපි කියමටත් කියන ඉස්සර වන ඝනත්වය මෙච්චරයි. ඉස්සර අපිට මේ හැම ගංගාවකම හොඳට පිරිසිදු ජලය ගත්ත ගමන් බොන්නක් පුළුවන්කම තිබ්බ හැබැයි දැන් ඒව බෑ. එහෙම කියලා අපි කියනවනේ. එතකොට අපිට ඒකට තියෙන විසඳුමක් තියෙනවා. දහමෙම කියනවා මේ මහා පූජාවන් වලට එහා පිං දිවාරය පිං වැඩෙන වැඩ. දැන් දහමේ වනරෝප සූත්‍රයේදී පැහැදිලි කළ ආරාම රෝපා වනරෝපා යේජනා සේතුකාරකා. පපංච උදපානංච ඒ දදන්ති උපස්සය. තේසන් දිවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති. අපේ බෞද්ධයෝ නිතරම තේරුම් ගන්නව නම් ගස්කොලන් ඉන්දන එක දිවාරයක් වැඩෙන පින්කමක් කියලා. ගස්කොලන් කපනවා කියන එක දිවාරය පව් වැඩෙන එකක්. අනවශ්‍ය විදියට. ඊළඟට පැන් හලවල් තියලා මිනිස්සුන්ටගේ පැන් පිපාසය සංසිඳුණා කියන එක දිවාරය පිං වැඩෙන එකක් නං. ඒ ජලය දූෂණය කරන එක දිවාරය පව් වැඩෙන එකක්. පින්පව් කියලා හිතලා මේ දේවල් කරන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා. ඒ විසඳුම දෙලව සුගතිගාමි වෙන එකක් නම් එවැනි විසඳුම් හොඳයි. සාදහමේදී කියනවා సంతానගතව තියෙන බරපතලම ගැටලුව තමයි උපත මත දුක තියෙනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි. එතකොට ඒවට විසඳුම තෘෂ්ණාව නැති. එතකොට సంతానගත තියෙන ගැටලුව ගැටය තෘෂ්ණාව. සමාජගතව ගත්තත් තෘෂ්ණාව පදනම් කරගත්ත මමත්වය වැඩි වෙච්ච ආත්මාර්ථකාමී ස්වභාවයෙන් යුක්ත වෙච්ච තමන් ගැනක් විතරක් හිතලා පරලොව ගැන හිතන්නේ නැති මිනිස්සු ප්‍රශ්න තමන්ගේ ආදායම් මාර්ග කොටගෙන පවතිනවා. ඒක හරියට සමහරකට හිඟන්නට තුවාලේ වගේ. හැබැයි ඔබ මම සීලේ පිහිටලා චිත්ත සමාධිය හදාගෙන ඒ මත ප්‍රඥාව නිර්මාණය කරගත්තොත් මෙලව තියෙන ගැටලුවට වගේම සාංශාරික ගැටලුවට අපිට විසඳුම් හොයන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දහම මහඟොසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන්නට යෙදුන පිරිස චිත්‍රා සිල්වා බිරිඳ, ගයාන් සිල්වා පුතුණුවන්, ගයත්‍රී සිල්වා දියණිය, නිශාරා සිල්වා දුව ඇතුළු පවුලේ සියලු දෙනා අරමුණ හැටියට තබා ගත්තේ මීට වසර 17කට පෙර පරලෝ සැපත් ආරොන් සිල්වා මහත්මාට පින් අනුමෝදන් කිරීම. මේ ආරොන් සිල්වා තමන්ගේ පියතුමාණන් ඇතුළු කොට දායකත්වය දරන ලද පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්තා. එවැගේම ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්තා. ඔවුන්ගේ සාංශාරික ජීවිත සුවපත් වේවා. උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියෝද පතන බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා.
මියගිය සැමටත් දෙවියන්ටත් අපි ඔබ හැමට දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරාවෝ ලංකාවාසී ලෝකවාසී සදහැවත් සුපින්නතුනි ඔබ සියලු දෙනාටම නිරෝගී භාවයත් ධර්මාවබෝධයත් ලැබේවායි නැවත වරක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිත් තුළ පෙරදරි කරගෙන අපි අද මේ සද්ධර්ම දේශනාව සිදු කරා වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රාර්ථනා කරමු. සාදුකාර ලබා දෙමින් උන්වහන්සේට තවත් අප වැනිම ජනී ජන හදවත් ධර්මයෙන් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවයම ලැබේවායි කියලා අපි හඬනගා සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. අද මේ සද්ධර්ම දේශනාව සඳහා පින් සිතින් යුතුව සදැහැති දායකත්වයෙන් කටයුතු කරා වූ ඒ පින්වත් පිරිසටත් ධර්මයේ ශ්‍රවණය කරා වූ ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් නිරෝගී භාවයෙන් නැවත වරක් ප්‍රාර්ථනා කරමින් තවත් මෙවැනි මාර්ථවත් වූ වටිනා සද්ධර්ම දේශනාවක් මෙත් සදහම් විකාශෝස්සේ අප ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඔබට දෙමින් අවසරයි සමුගන්නට සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවයම නිරන්තරයෙන්ම ලැබේවා. සම්මා සම්බුදු සරණයි.